දැන්වත් කල්පනා කරලා බලලා මේ දේශපාලනීකරණය කරපු මේ මිලිටරිකරණය කරපු අවිද්‍යාත්මක වැඩපිළිවෙල එනකොට සෞඛ්‍යංශ මූලික කරගෙන විද්‍යාත්මක ක්‍රමවේදයකට වැඩ කරන්න පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ වසංගතය මර්ධනය කරන්න බෑ. අපි දැන් ආරම්භ බලමු මේ අපි දැන් අනුගමනය කරන මේ ලොක්ඩවුන් කියන ක්‍රියාවලිය. ඇත්තට මෙතන ලොක්ඩවුන් එකක් නැහැ. ලොක්ඩවුන් කියලා කියන්නේ මේක නෙමෙයි. දැන් මේකෙදි ගත්තාම අද වෙනකොට ලක්ෂ 50ක් 60ක් මේ රටේ ජනතාව මහා පාරේ ඉන්නවා. ඔවුන් සංචරණය නවත්තලා සංචාරය කරනවා. ඒක ගොඩක් ඒවා අත්‍යවශ්‍යව තමයි. එතකොට අද වෙනකොට සෞඛ්‍යංශ, යුද හමුදා පොලිසිය, ආරක්ෂක අංශ, ඊකට අත්‍යවශ්‍ය සේවාවල ඉන්න අනෙකුත් අය ඔවුන්ගේ සේවාව අවශ්‍ය ඔවුන් සංචාරය කළ යුතුයි. ඔවුන්ගේ සේවය කරන්න අදාළ රාජකාරී වලට වාර්තා කරන්න ඕනේ. සඳහා වාහන පාවිච්චි කරනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මම කියන්නේ මේ පාරේ වාහන තියෙනවා ඒකින්ද ලොක්ඩවුන් නැහැ කියලා. පාරේ වාහන තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මේ වාහන වල මේක බෝ වෙන්නේ නැහැ. වාහන ඇතුළේ පුජ්‍යලෝ ගියාට ප්‍රශ්නයක් නැහැ. අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනවා නම් පාරේ වාහන තිබීමෙන් මේක අදහස් කරන්නේ මේ ලොක්ඩවුන් අසාර්ථකයි කියලා. හැබැයි අපි කියන්නේ ඒක නෙමෙයි. එතකොට අපේ රටේ කර්මාන්තංශ දැන් ඇඟලුම් කර්මාන්ත ඒක අනෙකුත් කර්මාන්තශාලා මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. එතකොට තවත් අත්‍යවශ්‍ය සේවා වෙළඳ ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ වගේ තත්ත්වයකටදී ලක්ෂ 50කට පාරේ ඉන්න තත්ත්වයකටදී අපිට කියන්න බෑ ලොක්ඩවුන් එකක් කියලා. ඒතර අපි දන්නා පැහැදිලිවම හැබැයි පාසල් ශිෂ්‍යෝ අවුරුදු 5ට අඩු දරුවෝ එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ උසස් අධ්‍යාපන ලබන ශිෂ්‍යෝ නිවස්වල ඉන්නවා. මොකද උන්ට රාජකාරියක් නැති නිසා. ඊට අමතරව ගත්තාම රටේ විවිධ ප්‍රදේශවල ඉන්න ගොවි ජනතාව සහ වතු ආශ්‍රිත ජනතාව වතු වල වැඩ කරන අය සහ කෘෂිකර්මයට සම්බන්ධ අය වැඩ කරනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වසංගත මර්ධනයට සැලකිය යුතු බාධාවක් වෙන්නේ නැහැ. මොකද ඔවුන් අර සෞඛ්‍ය නීති රීති අනුව ඔවුන්ට වැඩ කරන්න යන්න පුළුවන්. දුරස්ථ භාවය තියාගෙන වැඩ කරගෙන යන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. එතකොට මේ ප්‍රශ්නේ විශාල වශයෙන් ඇවිල්ලා තියෙන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රය, අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සහ දැනට ආණ්ඩුව තීරණය කළා තියෙන කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම සහ වැඩබිම් එතකොට කන්ස්ට්‍රක්ෂන් ඉදිකිරීම් ශාස්ත්‍රය සහ අනෙකුත් කර්මාන්ත වලට වැඩ කිරීම නිසා ඒක ලොක්ඩවුන් යන්නේ මේ එතකොට අන්නේ වැඩ කිරීම නිසා මේ ලක්ෂ 50කටක් එළියේ ඉන්නකොට අන්න ඒ අයගෙන් මේක සමාජය පුරා පැතිර යනවා. එතකොට ගෙවල් වල ඉන්න සැලකිලි පිරිසක් ඉන්නවා. රටෙන් 4න් 3ක් විතරම නිවෙස්වල ඉන්නවා. නමුත් 4න් 1ක් විතර ප්‍රමාණයක් රටේ සංචාරණය කරනවා. ඒතකොට දැන් ඇත්තටම ලොක්ඩවුන් යන්නේ මේක සංචාර සීමාවක් කිරීමක් තියෙනවා. ඒතකොට අපි දකින්නේ මේ මොහොතේ අපි ජනතාව ගෙන් තමයි මේ ලොක්ඩවුන් ඉල්ලුවේ. අපි මම අර කල්ලුච්චුවා මේ අර කලුවා මාරපණ ගියාව තමයි ලොක්ඩවුන් එක දුන්නේ. ලොක්ඩවුන් කරේ. ඇත්තටම ලොක්ඩවුන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නම් දැන් සම්පූර්ණ ලොක්ඩවුන් නෙමෙයි. නම් සංචාර සීමා දැඩි සංචාර සීමාවක් තියෙනවා කියන ආණ්ඩුව පැත්තෙන් කියනවා. නමුත් ඒකෙත් යම් යම් ලිහිල් භාවයන් තියෙනවා. මට මේකේ කියන්න ඕන කාරණේ තමයි වෙනදා මේ වගේ ලොක්ඩවුන් එකක් කරාට පස්සේ යුද හමුදා පොලිසිය පාරට දාලා සැලකිය යුතු විදිහට මේ අනවශ්‍ය පුජ්‍යලයෝ පාරට එන එක වළක්වනවා. මම අනවශ්‍ය කියලා කියන්නේ කිසිම කෙනෙක් නිකරුණේ පාරට එන්නේ නැහැ. මොකක් හරි යම්කිසි අවස්ථාවක් තමයි එන්නේ. ඒක රස්තියාදු ගහන්න පාරට එන්නේ නැහැ මිනිස්සු. ඒතකොට තමන් කැම වල හොයාගන්න වෙන්න පුළුවන්. ඒ යම්කිසි අවස්ථාවක්. ඒතකොට මේ ජනතාව පාරට එන එක වළක්ව ගන්න අනවශ්‍ය විදිහට පාරට එන එක වළක්ව ගන්න ආණ්ඩුවට කරන්න වැඩක් තියෙනවා. ඔවුන් ඒකතර ඔවුන්ගේ අවශ්‍යතා ටික සපුරලා දෙන්න ඕනේ. ඒතර අපි දන්නා මේ වෙනකොට අපේ රටේ අර සාමාන්‍ය දෛනිකව යම් මුදලක් හම්බ කරගෙන ජීවත් වෙච්ච අය ලොකු පීඩනයකට පත් වෙලා ඉන්න නිසා ඔවුන් ගැන ඔවුන් සම්බන්ධයෙන් දත්ත අපේ රටේ රාජ්‍ය සේවය ලක්ෂ 15ක් ඉන්නවා. ශේෂ්ත්‍රයේ ඉන්න නිලධාරීන් 6 දෙනෙක් විතර. අපේ ග්‍රාමසේවක මහත්තයා ඉන්නවා. ඊට පස්සේ PHI මහත්වරු ඉන්නවා. එතකොට පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඉන්නවා. සංවර්ධන නිලධාරීන් ඉන්නවා. තවත් ශේෂ්ත්‍ර නිලධාරීන් ඉන්නවා. එතන මෙන්න මේ ශේෂ්ත්‍ර හරහා අපිට ඒ ගම්වල ඉන්න මේ නැති බැරි අමාරු අය දෛනිකව ජීවත් වෙන අය ගැන හොයලා බලන්න යාන්ත්‍රයක් හදන්න තිබුණා. එහෙම හැදුවේ නැහැ. අද වෙනකොට ඒ ජනතාව විශාල පීඩනයකට පත් වෙලා ඉන්නවා. ඒ නිසා අපි කියන්නේ අනිත් පැත්තෙන් තමයි මේ ලොක්ඩවුන් හෝ දැඩි සංචාරන සීමා දාම්මට පස්සේ ඒ කාලය තුල කළ යුතු වැඩ කොටසක් තියෙනවා. එතකොට අපි දන්නවා මේ ලොක්ඩවුන් කරාට පස්සේ ඒ ලොක්ඩවුන් කාල සීමාව තුල සති 6ක්වත් අවම වශයෙන් සංචාරණය නැවැත්තුවොත් තමයි මේ වෛරසය පාලනය කිරීමට ප්‍රතිඵලයක් ලැබෙන්නේ. සති 6ක්වත් එක දිගට හිටියොත්. ඒතර අපි දන්නවා දැන් යම් කිසි පිරිසක් රටේ ජනගහනය 3න් 2ක් කියන්නකෝ. අන්නේ 3න් 2 ප්‍රමාණය සංචාරණය නවත්තලා ගෙවල් වලටලා ඉන්නවා. ඔවුන් අතරත් ආසාවිත විශාල වශයෙන් ඉන්නවා. ඒක පේනවා. ඊට අමතරව තව 3න් 1ක් හෝ 4න් 1ක් විතර ප්‍රමාණයක් සංචාරණය කරනවා. අන්න එතකොට ඔවුන් හරහා මේක සමාජයේ පැතිරෙනවා. ඒක නවත්තන්න මොකද කරන්න ඕන? අන්නේ පුජ්‍යලෝ ඉලක්ක කරමින් PCR පරීක්ෂණ ලක්ෂ ගණනක් කළ යුතු වෙනවා. අඩුම තරමේ මේ සති 6 ඇතුළත PCR පරීක්ෂණ ලක්ෂ 50ක්වත් කළ යුතු වෙනවා. ඒතකොට ඒකට සැලසුම් කරන්න
ආණ්ඩුවට තියෙනවා. නමුත් අද වෙනකොට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ඒක අතහැරලා තියෙනවා. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා දැනට ආසාදිතයන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය මීට වඩා ශක්තිමත් කරන්න ඕනේ, විධිමත් කරන්න ඕනේ. ආසන් හඳුනාගත යුතුයි. ඔවුන් ප්‍රතිකාර සඳහා නිරෝධන කටයුතු සඳහා යොමු කළ යුතුයි. දැන් මේ වෙනකොට රෝහල් වලින් වාර්තා වන තොරතුරු අනුව බැලුවට පස්සේ රෝහල් වලට ඇතුළත් වන රෝගීන්ගේ සහ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ගත්තාම පහුගිය සති 4ට 3-4 කාලයට සංසන්දනාත්මක සාපේක්ෂව බැලුවට පස්සේ 25%ක 30ක විතර රෝගීන්ගේ අඩුවක් තියෙනවා. එතකොට ඔක්සිජන් අවශ්‍ය ලෙඩ ප්‍රමාණය තවමත් 50%ක විතර රෝහල් වල ඉන්නවා කියන තොරතුරු තියෙන්නේ. කොහොම වුණත් දැනට මේ අපි යම්කිසි කාලයක් සති දෙකකට වැඩි කාලයක් දැන් මේ ලොක්ඩවුන් හෝ දැඩි සංචාර සීමා මේ ආණ්ඩු කරලා තියෙන වැඩේට අදාළව අපි ඉන්නකොට යම්කිසි පාලනයක් තියෙනවා අපිට පේනවා. නමුත් ඒක ප්‍රමාණවත් වෙන්නේ මේ වසංගතය පාලනය කරන්න. ඒ නිසා දැන් අපි කළ යුතු තියෙන්නේ අර ගෙවල් වල තියන්න පුළුවන් හැමදේනම ගෙවල් වල තියලා දැනට සංචරණය කරන අය තෝරගෙන ඔවුන්ව PCR පරීක්ෂණ, රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් පරීක්ෂණ හරහා මෙවුන් අඳුනා ගන්න ඕනේ. ඔවුන්ගෙන් කවුද ආසාදිත වෙලා ආසාදිත අඳුනාගෙන උන්ට අදාළ කටයුතු කළ යුතු වෙනවා. නමුත් ආණ්ඩුව අන්න එතන ඒක කරන්නේ නැහැ. ඒක විශාල දුර්වල ස්ථානයක්. ඒ නිසා ඒකට දැඩි අවධානය යොමු කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. සෞඛ්‍ය බලධාරීන් ඉල්ලනවා. දෙවැනි කාරණය. එතකොට මේ අපේ රටේ බරපතල ව්‍යසනට පත්ලා දෙන මොහොතක්. එතකොට මේ වෙලාවේ අපි දැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ නව ප්‍රභේද රට තුළට ඇතුල් වෙන එක වළක්වන්න. සහ නව ආසාදිතයෝ වෙනත් රටවලින් රටට ඇතුල් වෙන එක නවත්තන්න. මේක සෙල්ලම් කරන වෙලාවක් නෙමෙයි. මේක ඉතින් බරපතල අවස්ථාවක්. ඒතර මේ වෙලාවේ කිසිම සංචාරකයෙකු ගෙන්විය යුතු නැහැ කියන තමයි අපි කියන්නේ. මොකද සංචාරකයෝ ගෙන්නන විනෝද වෙන රට ඇතුලේ විනෝදය සපේන අවස්ථාවක් නෙමෙයි මේක. ඒ නිසා විවිධ ඇමතුරු විවිධ අය කියලා තිබුණ සංචාරකයෝ ගෙන්නනවා. කියලා ඉන්දියාවෙන් පාව ගෙන්නවල. ඉන්දියාව මේ වෙනකොට බරපතල විදිහට මේ රෝගේ පැතිරෙන රටක්. ඒතර ඒ රටකින් සංචාරකයෝ ගැනීම බරපතලයි. ඒ නිසා අත්‍යවශ්‍ය පුජ්‍යලයන්ට ඒක අපේ රටේ අය වෙන්න පුළුවන්, විදේශිකයෝ වෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය හේතුන් මත රට තුළට ඇතුළු වීම ගෙන්වීමට විරුද්ධ නැහැ. ඒක හොඳයි, අවශ්‍යයිනේ. නමුත් ඒක කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒතකොට චීන වගේ රටවල් වල මේක සාර්ථක කර රටවල් අද වෙනකොට චීන සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒතකොට ඔවුන් අනුගමනය කළ ක්‍රියාමාර්ග දෙක බලන්න ඕනේ. එතකොට නිරෝධාන ක්‍රියාවලිය, PCR පරීක්ෂණ ක්‍රියාවලිය හරහා රට තුළට එන විදේශිකයෝ හෝ දේශීය අය ගෙන් මේ රටට නව ප්‍රභේද හෝ ආසාදිතෝ ඇතුළු වීම 100ට ඇතුල් වෙන්නේ නැහැ කියන එක 100%ක් සහතික කරගන්න ඕන. ඔවුන් පරීක්ෂණ කිරීම වලට නිරෝධාන කටයුතු වලට සම්පූර්ණයෙන්ම යොදවලා එන්නත් කරන්නේ කරපු ආයද නැද්ද කියන එක බලලා අන්නේ සියලු කාරණා බලලා. එතකොට එන්ට්‍රි ක්‍රයිටීරියා එකක්. එහෙම නැත්නම් ඇතුළත් වීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ගයකට දැඩි ක්‍රියාමාර්ගය යටත්ව තමයි රට ඇතුළට අත්‍යවශ්‍ය පුජ්‍යල ගත යුතු වෙන්නේ. එතකොට එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ අර අපි කියපු විද්‍යාත්මක ක්‍රමයේද මේ ඇමතිවරු මේ රජය තාවම ඒක හරියට අවබෝධ කරගන්න නැහැ කියන තමයි අපිට පේන්න තියෙන්නේ මේ කරන සංචාරකයෝ ගෙන්නන කතාවත් එක්කලා. ඒ නිසා අපි අන්නේ ඒ කාරණේ දැඩිව අවධාරණය කරනවා. මේක සංචාරකයෝ ගෙන්නන වෙලාවක් නෙමෙයි. මේක විනෝද රට තුළ විනෝදාස සපේන අවස්ථාවක් නෙමෙයි. මේක බරපතල ව්‍යසනකාරී අවස්ථාවක්. ඒ නිසා ඒක වහාම නවත්තන්න. එහෙම නොකළොත් නව ප්‍රභේද සහ නව ආසාදිත විශාල රට තුළට ඇවිල්ලා තව තවත් ප්‍රවේද ඇතුළත් මේක තව තවත් විනාශයටපත් වෙන්න පුළුවන්. ඒ කාරණේ අපි දැඩිව අවධාරණය කරනවා. නිසා නව සංචාරකයෝ ගෙන්වීම වහාම නවත්තිය යුතුයි. අත්‍යවශ්‍ය පුජ්‍යලන්ට අර ගත යුතු ක්‍රියාමාර්ග යටතේ නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් රට තුළට පැමිණීම සම්බන්ධව අපගේ විරෝධයක් නැහැ. ඊළඟ කාරණේ තමයි මේ එන්නත් කරන ක්‍රියාවලිය. අද වෙනකොට එන්නත් කරන ක්‍රියාවලිය සිදු වෙත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මූලිකත්වය අරගෙන ඒක විද්‍යාත්මක ක්‍රමයකනේ. නමුත් අද වෙනකොට අපි දැක්කා අද මේ පහුගිය කාලේ පුරාම එන්නත කියන එක. එන්නත සම්බන්ධයෙන් මිත්‍යාමත ගොඩක් පැතිරුවා. එතකොට එන්නත මේකට කරන හොඳ මේක එකම එක කියලා. ඒක වැරදි. ඒක විතරක් නෙමෙයි තව ගොඩක් ක්‍රියාමාර්ග ගන්න තියෙනවා. එන්නත අවශ්‍යයි. එන්නත අත්‍යවශ්‍යයි. නමුත් එන්නතෙන් විතරක් මේක මර්ධනය කරන්න බෑ. එහෙම කරු රටවල් නෑ ලෝකේ. එතකොට සාමේ එන්නත පාවිච්චි කිරීමේදී දේශපාලකයෝ තමන්ගේ දේශපාලන වාසි ගන්න යම් ප්‍රදේශවලට සමහර ඇමතිවරු තමන්ගේ ප්‍රදේශවලට මේ එන්නත අරන් ගියා දේශපාලන වාසි ගන්න. අපි විරුද්ධ නැහැ. මේ රටේ ජනතාවට එන්නත් කරන අනිවාර්යෙන් කළ යුතුයි. නමුත් මේ හරහා තමන්ගේ ප්‍රදේශවලට අරන් ගිහලා තමන්ගේ දේශපාලන වාසි අරන් ගිහලා මේ එන්නත් කරන වැඩ පිළිවෙලට කඩා පැනලා තමන්ගේ මිනිස්සුන්ට චිත් දීලා ඒක දිගින් දිගට වෙච්ච දෙයක්. එතකොට මෙන්න මේ එන්නත් කරන්නේ දේශපාලනීකරණය කිරීම සම්පූර්ණ වැරදි. තවමත් ඒක සිද්ධ වෙනවා. අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා. ඒක වහාම නවත්තන්න ඕන. අපි දැක්ක මුල් කාලෙන් මේක බරපතල විදිහට තිබ්බ ප්‍රාදේශීය දේශපාලඥයෝ ඇමතිවරු මැදිහත් වෙලා මේ තමන්ගේ අතින් මේ එන්න දෙනවා වගේ තමයි වැඩ කරේ. ඒක වැරදි. මේක සෞඛ්‍යයට බාර දෙන්න. ඕගොල්ලෝ අයින් වෙන්න මේ ක්‍රියාවලියෙන් කියලා අපි සහ මේ අනිත් තමයි යුද හමුදාවට බාර දීම. එතකොට මේ අපේ රට
ඉතිහාසයක් තියෙනවා ලෝකේ එන්නත් කරන සම්බන්ධයෙන් නමක් දිනාගෙන හිටපු ඉතිහාසයක් තියෙන රටක් අපි. අපේ සෞඛ්‍ය සේවයක් කරන්න පුළුවන්. එතකොට අපි දැක්ක පහුගිය කාලේ සෞඛ්‍ය සේවකයන්ට වෛද්‍යවරුන්ට අපහාස කරනවා යම් යම් ප්‍රවෘත්ති හරහා. අපි ඒකට තදින් විරුද්ධයි. මොකද යම් කිසි පුජ්‍යලයක හෝ දෙන්නෙක් හෝ වැරද්දක් කළා දෙනවා මේ රටේ ආයතන සංග්‍රහයක් තියෙනවා, රටේ නීතියක් තියෙනවා. ඒ නීති අනුකූලව කටයුතු කරන්න. නමුත් ඒක පොදු තත්ත්වයක් කරන්න එපා. සෞඛ්‍ය සේවක ලක්ෂ එකමාරක් රාජ්‍ය සේවයේ දැඩි කැපකිරීමකින් දැඩි කැපවීමකින් වැඩ කරන්නේ. ලොකු අවදානමක් අරගෙන. ඒ මොහොතේ මේක ආණ්ඩුවේ අසමත්කම වහගන්න යම් යම් විදිහට වෛද්‍යවරුන්ට අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය ඇතිකරන්න හිතාමතා කටයුතු කිරීමක් වෙන බව ඉතා පැහැදිලිව පේනවා. නිසා අපි ආණ්ඩුවට කියනවා යගේ කැත වැඩ කරන්න එපා. සෞඛ්‍ය සේවකව තව තවත් දිරිමත් කරනවා මිසක් සෞඛ්‍ය සේවකයන්ට මඩ ගහලා මේක කරන්න බෑ. එතකොට ඒ හරහා උන් කරන්න හදන්නේ මේ ක්‍රියාවලිය හරහා මේ නිරෝධාන ක්‍රියාවලිය හෝටල් ක්වොරන්ටයින් කරලා සල්ලි හම්බ කරන එක. එතකොට එන්නත් කරන්නේ Tamanට අවශ්‍ය පරිදි දේශපාලනය කරගන්න හමුදාව යටතට ගන්න. හමුදාව යටතට ගත්තාම හමුදාපතිවරයා සානෙකුත් අය මේ ආණ්ඩුවේ ලොක්කෝ කියන විදිහට වැඩේ කරනවා. මොකද්ද තියෙන සහතික හමුදාව හරහා මේ එන්නත් අවබෝධ වෙන්නේ නැහැ කියලා අපිට තොරතුරු ඕන තරම් තියෙනවා. එතකොට ඒ හරහා මේ හමුදාවට ගන්න එකෙන් මේක යහපත් කරන්න නෙමෙයි මේ කරන්නේ. මේක හරි ගස්සන්න නෙමෙයි මේ හදන්නේ. මේ හදන්නේ දේශපාලනඥයන් ඕන විදිහට මේවා අවබෝධ කරන්න. ඒ නිසා අපි තා පැහැදිලි කරනවා දැන්වත් මේ හමුදා මේ නියාවෙන් අයින් වෙන්න. මේක සෞඛ්‍යයට බාර දෙන්න. සෞඛ්‍යයට බාර දෙන්නේ නැතුව මේක කරන්න බෑ. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.